ධර්මාවලෝකනය මුල් බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳවනු පිණිස තෙරුවන් සරණ වේවා. පළමුව තමා යහගුණයෙහි පිහිටා අනුන්හට අවවාද කරන ඥානවන්තයා අනුන්ගේ නිന്ദා අපහාසයන්ට ලක් නොවේ. එනිසාවෙන් අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සලකා සසර ජය ගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස අදත් මුල් බුදු සමයේ අප්‍රකට දේශනා ඇසුරෙන් ඔබ වෙත ගෙන එන ධර්මාවලෝකනය සද්ධර්ම දේශනා මාලාවේ 6 වෙනි දිගහැරුමයි මෙලෙස ආරම්භ වන්නේ. සදහැවතුනි, අදත් අප සෑම දෙනා වෙත මෙත් සිතින් මේ දේශනාව පවත්වන්නට ධර්ම සභාවට වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටක ධර්මවේදී අවසරයි පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ දේශනාව මුළු මහත් ලෝකය වෙතම ගෙන යන්නට තමන්ගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා මාළඹේ වලහහේන පදිංචි පින්වත් වයලට් පෙරේරා මෑණියන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එසේනම් ඒ සදැහැති පිරිසගේ දායකත්වයෙන් යුතුව අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සාරාණීය වග්ගයේ සඳහන් වන අචිර පබ්බජිත සූත්‍රයේ ඇසුරින් මේ දේශනාව පවත්වන්නට අපි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්ඛවේ එවං සික්ඛිතබ්බං ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා භවිස්සාම භෝජනේ මත්තඤ්ඤුතා ජාගරියං අනුයුත්තා විපස්සකා කුසලානං ධම්මානං පුබ්බරත්තා පරත්තං බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝග මනුයුත්තා විහරිස්සාමාති. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ.
ධර්මාවලෝකනය දේශනා මාලාවේ 6 වන ධර්ම දේශනාවයි අද මේ රාත්‍රියේ ඔබ ශ්‍රවණය කරන්නේ. අද ධර්ම දේශනාවේ දායකත්වය වලාහේන මාළඹේ පදිංචි වයලට් පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්තුන් දායකත්වයේ දරනවා. එතුමිය ප්‍රධාන පවුලේ හැම දිනාටමත් අරමුණු සියල්ල මුදුන් පමුණුවා ගැනීම පිණිස ධර්මානුශාසනාව අවසානයේ අපේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, දැන් ධර්ම ශ්‍රවණය කරන්නට සුදුසු කාලය. බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු මුව මණ්ඩලයේ උපන් ඒ සුන්දර බුද්ධ වචනය අප හැමදෙනාවම නිවලා දාන්න දක්සයි. පින්වත්නි, මේ ජීවිතය තුළ යථාර්ථ අවබෝධයට අපේ හිත විවෘත කරන ලෝකේ යම් ධර්මයක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ විතරයි. ජීවිතයේ ධර්මයේ තමයි අපිට හුරු කරන්නේ. හැම වෙලාවකම චලනය වෙන්නේ නැති, හෙළවෙන්නේ නැති, ලෝක ධර්මතා ඉදිරියේ වෙනස් වෙන්නේ නැති හිතක් කොහොමද හදාගන්නේ කියලා. ඒ විදිහට බලනකොට අපිට එක දෙයක් මතක් වෙනවා. මොකක්ද පින්වත්නි? අපගේ ශාස්ත්‍රූ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් ලෝකේ සැපේ කරා යන පාර පෙන්වපු ලෝකේ වෙන කෙනෙක් නැහැ කියන පණිවිඩය. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තරම් ලෝකේ සැපයට යන පාරක් කවදාවත්ම පසුතැවීමක්, ශෝකයක්, විඩාවක්, හිත් වේදනාවක්, කලබලයක්, ලෝකේ කැළඹීමක් නැති සැපයක් තියනවා නම් ඒ සැපයට යන පාරක් පෙන්වපු ලෝකේ වෙන ශාස්ත්‍රවරයෙක් පින්වත්නි කොහෙද ඉන්නේ? පින්වත්නි, ඒ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ විතරක්මයි. ඔබ දක්ෂ වෙන්න. ඔබට ගොඩාක් ප්‍රශ්න ඇති මේ දේශනාව අහන රාත්‍රියේ පවා. ඔබට විවිධ හේතු ඇති මේ ධර්ම දේශනාව අහන වෙලාවේ පවා. ඔබේ පැත්තෙන් ඔබට යෝජනා කරන්න සිද්ධිදාමයක් ඇති. පින්වත්නි, ඒ ඔක්කොම පරයලා මැරෙන්න ඕන තරම් හේතු තියෙද්දී මේ මොහොතේත් ඔබ ජීවත් වෙන එක ගැන සතුටු වෙන්න. පින්වත්නි, මේ ශරීරේ මරණය මුල් කරගෙන හැම තැනකින්ම නිමිත්තක්, හේතුවක්, සාධකයක් හොයාගන්න පුළුවන්. මරණයට තියෙන බරපතලම හේතුව තමයි ඔබේ කය නිතර රෝගී වෙන එක. රෝගී වීම පින්වත්නි ඔබ මරණය කරා පමුණුවන පෙර නිමිත්තක්. එවැනි පෙර නිමිති එකක්ද දෙකක්ද නෑ පින්වත්නි, 100,000 ගණනාවක් ඔබේ ශරීරයේ මුල් කරගෙන හොයාගන්න පුළුවන්. මරණයට දහසකුත් හේතු තියෙද්දී මේ මොහොතේ පවා ඔබ ජීවත් වෙන එක ගැන හිතලා සතුටු වෙන්න. පින්වත්නි, අද ඔබට අපි දේශනා කරන ධර්ම දේශනාව ඊටාම වැදගත් දේශනාවක්. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ පින්වත්නි අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. ඒ කොටසේ පින්වත්නි සාරාණීය වර්ගය කියලා වෙනම තවත් අතිරේක කොටසක් තියෙනවා. සාරාණීය වර්ගයේ ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා. අචිර පබ්බජිත සූත්‍රය කියලා. හැබැයි පින්වත්නි මේ අචිර පබ්බජිත සූත්‍රයේටම තමයි සොප්ප සූත්‍රය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. සමහර කෙනෙකුට මේ දේශනාව මුණ ගැහෙන්නේ සොප්ප සූත්‍රය කියලායි. තවත් කෙනෙකුට මේක අචිර පබ්බජිත සූත්‍රයේ නමින් නාම මාත්‍රයෙන් හොයාගන්න පුළුවන්. මේ මොන නමින් තිබුණත් මේ අන්තර්ගතේ ඊටාම ලස්සනයි. හිත දියුණු කරගන්න උවමනාවක් තියෙන
බුදුරජාණන් වහන්සේට වඩාත් කිට්ටු වෙන්න කැමැත්තක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලලා ජීවිතේ සිදුරු වෙච්ච අඩුපාඩු වෙච්ච ජරා ජීර්ණ වෙච්ච ටික පිරිසිදු කරගන්න සිදුර වහගන්න හිතාගෙන ඉන්න ශ්‍රාවකයෙකුට මේ අචිර පබ්බජිත කියන සූත්‍රයේ ලස්සන පාඩමක් උගන්වනවා. ඒ නිසා හොඳට කන් දීලා මේ දේශනාව අහගන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ සවැත් නුවර අනේපිඬු සිටුවරයා විසින් විශාල ධනයක් වියදම් කරලා හදාපු ආරාමේ තමයි වැඩ හිටියේ. ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි හවස් කාලේ භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් නැගී හිටියා. එතකොට අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේ හවස් කාලේ භාවනාවෙන් වැඩ ඉන්නවා. භාවනාවෙන් වැඩ ඉඳලා අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ නැගී ඉඳලා හවස් කාලේ උපස්ථාන ශාලාවට වැඩම කළා. උපස්ථාන ශාලාවට අපගේ ශාස්ත්‍රූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන වෙලාවේ පින්වත්නි මෙතනට තවත් ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩම කළා. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් අවදි වෙලා උපස්ථාන ශාලාවට වැඩම කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවෙම කුටියෙන් එළියට වැඩම කරලා උපස්ථාන ශාලාවට වැඩම කළා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ වෙලාවෙම උපස්ථාන ශාලාවට වැඩම කළා. මහා කස්සප මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කරගෙන ශාස්ත්‍රූ ගෞරවයේ ඇතුව ඒ වෙලාවේ උපස්ථාන ශාලාවට වැඩම කළා. මහා කච්චායන කියන මහරහතන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළා. මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ ප්‍රදාන ආනන්ද ස්වාමින් වහන්සේ වෙනකොට උන්වහන්සේ රහත් වෙලා නැහනේ. ආනන්ද ස්වාමින් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළා. හැබැයි පින්වත්නි මේ ස්වාමින් වහන්සේලා වෙන වෙනම තමයි වැඩම කළේ. දැන් මේ කතා වෙලාද වඩින්නේ නෑ. මේ ස්වාමින් වහන්සේලා දන්නවා භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවට සමාපත්තියෙන් නැගී ඉඳලා උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා මේ උපස්ථාන ශාලාවට වඩිනවා. ඒ නිසා අපිත් මේ වෙලාවේ උපස්ථාන ශාලාවට යන්න ඕන කියන අදහසින් තමයි වෙන වෙනම වැඩම කළේ. පින්වත්නි මේ ස්වාමින් වහන්සේලා වෙන වෙනම වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවද? නෑ. දැන් බලන්න මේ ස්වාමින් වහන්සේලා අතර මහා කියන විශේෂණ නාමයක් භාවිතා කරපු ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා. කවුද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ. බලන්න පින්වත්නි ඒ ශ්‍රාවක සංඝයාට මහා කියලා පාවිච්චි කරන්නේ ඇයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. දැන් සමහර රහතන් වහන්සේලාට මහා කියලා භාවිතා නොකරන්නේ ඇයි කියලා තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේට මහා සාරිපුත්ත කියලා කියන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ තමයි පළවෙනි ශ්‍රාවකයා. මේ බුද්ධ ශාසනයේ ධර්ම සෙන්පතියා උන්වහන්සේ. හැබැයි උන්වහන්සේට මහා කියලා පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පින්වත්නි ධර්මයේ ඔය මහා කියන දේ භාවිතා වෙච්ච රහතන් වහන්සේලා නමින් තව කෙනෙක් ඉඳලා තියෙනවා. ඒතර මහා කස්සප මහරහතන් වහන්සේ වගේ නම් වලින් මහා කියලා භාවිතා වෙන්නේ තවත් ඒ වගේම ස්වාමින් වහන්සේ නමක් ඒ නාම මාත්‍රයෙන්ම ඉඳලා තියෙනවා. ඒ දෙදෙනා වහන්සේගෙන් එක නමකට දැන් චුන්ද හාමුදුරුව වෙනම ඉන්නවා, මහා චුන්ද කියලා තව හාමුදුරුව කෙනෙක් වෙනම ඉන්නවා.
එතකොට උපසම්පදාවෙන් වස් ප්‍රමාණී වැඩි ස්ථවිර භාවයෙන් වැඩි කෙනාට මහා කියලා පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා වෙන වෙනම පින්වත්නි මෙතනට වැඩම කළා. මෙතනට වැඩම කරලා ශාස්ත්‍රූ ගෞරවයෙන් අපගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් වන්දනා කළා. සිරිපා සටහන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ සමග ඊතා ප්‍රියමනාප ධර්ම කතාවක යෙදුණා. ඊතා ප්‍රියමනාප ධර්ම කතාවක යෙදිලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සැලකිය යුතු වෙලාවක් උපස්ථාන ශාලාවේ ඒ කණුවට හේතු වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. ස්වාමීන් වහන්සේලා සමගිතා ප්‍රියමනාප කතාවක යෙදුණා. එහෙම යෙදිලා බුදුරජාණන් වහන්සේ පනවපු ආසනින් නැගී ඉඳලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ගන්ධ කුටියට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරනකොට අර මෙතනට වැඩම කරපු සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ කුටිවලට වෙන වෙනම වැඩම කළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉවර වුණාට පස්සේ තමයි මේ ස්වාමින් වහන්සේලා බොහෝම ආදර ගෞරවයෙන් ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා වෙන වෙනම මේ ස්වාමින් වහන්සේලා පිටත් වෙලා වැඩම කළා. පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ බොහොම නිදහසේ භාවනාවෙන් වැඩ හිටියා. දැන් බලන්න කරගන්න දෙයක් තියනවද ශාස්ත්‍රුන් වහන්සේට? නෑ. කෙලෙස් නිරෝධ කරලා ඉවරයි. සියලු ආශ්‍රවයන් ඡේ කරලා ඉවරයි. හැබැයි පින්වත්නි අවස්ථාව ලැබෙන හැම වෙලාවකම සමාපatti සුවයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. දැන් අපිට එවැනි සුවයක් ගැන හිතා ගන්න පුළුවන්. හිතා ගන්න බෑ. හේතුව තමයි පින්වත්නි අපිට එහෙම සැපයක් ගැන එහෙම භාවනාවකින් උපදවා ගන්න නිරාමිස ප්‍රීතියක් ගැන අපිට තේරෙන්නේ නැහැ. හේතුව තමයි අපිට තේරෙන්නේ කාමභෝගී සැපේ ගැන විතරයි. ඒ නිසාම මිනිස්සු කාමභෝගී ජීවිතයෙන් සැපයක් හොයා දඟලනවා. එයාට හිතන විදිහේ සැපයක් මැරෙනකම් මුණ ගැහෙන්නේ නැහැ. එයා අත්දකින්න විදිහේ සැපය නිරාමිස සැපයෙන් පින්වත්නි ලක්ෂයකින් කොටසක් තරම්වත් වින්දනයක් එයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ නිරාමිස ප්‍රීතිය කියන එක දැන් බලන්න දේශනාවක් අහගෙන ඉද්දී පවා හිතට පුදුම විදිහේ සැහැල්ලුවක් පුදුම විදිහේ සැනසීමක් අනේ මේ ධර්මයේ කොච්චර ලස්සන එකක්ද කියලා හැඟීමක් එනකොට අමෝතු උද්දීපනයක් මනසේ පිබිදීමක් ඇති වෙනවා. පින්වත්නි අහගෙන ඉන්නකොට එහෙමනම් වඩනකොට කොහොම ඇද්ද? අනේ විදියට ධර්මයේ දිහා බලන්න පටන් ගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල දායාද වෙනකොට බුද්ධ ශාසනය තුල පිළිසරණ හදා ගන්නකොට පුදුම විදිහේ නිවීමක් පුදුම විදිහේ සුවපත් වීමක් ඔබට අත්දකින්න පුළුවන්. හැබැයි එවැනි සැපයක් කාමභෝගී ජීවිත මිනිහෙකුට අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට කාමභෝගී ලෝකේ මිනිස්සේ කයේ පහසු විහරණය තුලින් සැපයක් අදහස් කරන්නේ. කයේ පහසු විහරණය තුලින් තමයි මේ මිනිස්සයා සැපයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට එයා සතුට හොයාගෙන මේ සැපය අත්දකින්න බලනවා. එයාට කවදාවත් හිතන විදිහේ සතුටක් ලැබෙන්නේ නැහැ. හේතුව තමයි පින්වත්නි කයේ පහසු විහරණයට හදාපු දේවල් වල සතුට මුල් කරගත්ත වැඩපිළිවෙලක් නැහැ. උදාහරණයක් විදිහට මේ විදිහට හිතන්න. ලෝකේ හොඳ ඇඳන් තියෙනවා. ඒ හොඳ ඇඳන් වල මිනිස්සු නිදා ගන්න කැමති. වටිනා මිල ගණන් වලට ඇඳන් තියෙනවා. එතකොට සැප ඇඳක් හොයා ගන්න පුළුවන්. හැබැයි සතුටු ඇඳක් කොහෙවත් විකුණන්නේ නැහැ. සැප පුටු තිබ්බට පින්වත්නි
සතුටු පුටු ලෝකයේ ඇත්තේ නැහැ. සැප යහනාවල් ලෝකයේ තිබ්බට පින්වත්නි සතුටු යහනාවල් ලෝකයේ ඇත්තේ නැහැ. සැප කියන දේ මුල් කරගෙන පින්වත්නි භෞතික දේවල් ඔක්කොම හම්බ වුණාට සතුට මුල් කරගෙන භෞතික දේක අත්දකින්න සතුට මානසික වශයෙන් ගලපා ගන්න යාට ධර්මයක් නැති වුණොත් එහෙම මුන්නතරම් සැප යහනක වුණත් ඒක සතුටු යහනක් බවට පත් කරගන්න බෑ. ඒක ධර්මයේ තුලින් තමයි හිත නිවාගෙන හිත හදාගෙන මේ සැපේ අත්දකින්න තියෙන්නේ. පින්වත්නි ධර්මයේ තුල තියෙන ඒ නිරාමිස ප්‍රීතිය සම්පූර්ණයෙන්ම ලඝු වෙන්නේ තමන්ගේ චිත්තසංතානය හදාගත්ත ප්‍රමාණයටයි. ඒ ප්‍රමාණයට අනුව යාව සතුටු කරන්න ඒ හදාගත්ත චිත්තසංතානය උපකාර වෙනවා. දැන් බලන්න මේ හාමුදුරුවෝ ඔක්කොම වැඩම කළා පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ නැවතත් කුටියට ගිහින් භාවනාවෙන් වැඩ හිටියා. වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා සිද්ධියක්. ඒ තමයි පින්වත්නි අලුතෙන් මහාන වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් නින්දටම බර වෙලා කම්මැලිකමින් කාලය ගෙවනවා. වැඩියෙන් නිදා ගන්න හරි ආසයි. නින්දත් එක්ක ගනුදෙනුව වැඩි. හැම වෙලාවකම ධර්මයට කුසීතකමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පොඩි හාමුදුරුවෝ කියන්නේ සමහරට වයසින් පුංචි නැති වෙන්න පුළුවන්. හැබැයි පැවිද්දට ඊටාම පුංචි කෙනෙක්. පැවිද්ද තුල තවමත් නවකෙක්. බුදුරජාණන් වහන්සේ නැවතත් අර සමාපත්තියෙන් නැගිටලා භාවනාවෙන් නැගිටලා මේ ස්වාමින් වහන්සේ උපස්ථාන ශාලාවේ ඉන්නව බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට ආයෙත් වැඩම කළා. ආයෙත් බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරලා අර නිදි කිරා වැටෙමින් නින්දට ටිකක් වැඩි ඇලුම්කමක් දක්වපු ඒ මොහොතේ පවා නිදිබර ගතියෙන් මුල්ලකට වෙලා හිටිය ඒ භික්ෂුවට කතා කළා. දැන් බලන්න මේ භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳලා ආයෙත් වැඩම කළා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඇහුවා මේ භික්ෂුව මේ සාරිපුත්තයන් වහන්සේ මෙතන හිටියා, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙතන හිටියා, මහා කස්සප මෙතන හිටියා, මහා කච්චායන, මහා කොට්ටිත, මහා චුන්ද, මහා කප්පින, අනුරුද්ධ, රේවත, ආනන්ද කියන මේ හාමුදුරුවෝ මෙතන වැඩ හිටියනේ. උන්වහන්සේලා කොහෙද කියලා ඇහුවා. අහනකොට අර නිදිබර වෙච්ච අලුත පැවිදි වෙච්ච හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වඩිනකොටම ඒ ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ස්වාමීනි ඔබ වහන්සේ ගන්ධ කුටියට වඩිනකොට ඒ මහරහතන් වහන්සේලා තම තමන්ගේ කුටිවලට වැඩම කළානේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැනගන්න උවමනා වුණේ පින්වත්නි අර මහරහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාම වැඩි බව නෙමෙයි. සමහර විට මේ භික්ෂුව කතාවට අල්ල ගන්නයි උන්වහන්සේට උවමනා වෙන්න ඇත්තේ. මේ භික්ෂුවත් එක්ක ටිකක් භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නයි උත්සාහ කරන්න ඇත්තේ. කොයි වෙලාවෙත් නින්දට බර වෙලා ධර්ම මාර්ගයට අලස වෙලා ඉන්න මේ හාමුදුරුවන්ට ධර්ම සංවේගී උපද්දවන්නයි සමහර විට බුදුරජාණන් වහන්සේ මේ උනන්දු වෙනවා ඇත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් භික්ෂුව ඔයා සද්ධාවෙන් මහාන වුණු කෙනෙක් නේද? සද්ධාවෙන් මහාන වුණු කෙනෙක් භික්ෂුව ඇයි ඔය තරම් නින්දටම ඇලිලා ඉන්නේ? සද්ධාවෙන් මහාන වෙනකොට නිවන ගැන නේද අදහසක් තිබ්බේ? ඇයි දැන් මේ අදහස Tamanගේ හිතින් පැත්තකට කරලා? ඇයි දැන් මේ අදහස එක කොනකින් තියාගෙන පාඩුවේ ඉන්නේ? භික්ෂුව මේ අහන්න. බලන්න බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් කියන කතාව. භික්ෂුව මේ අහන්න. හොඳට මම මේ කියන එක හිතන්න කියනවා. පින්වත්නි ගිහියෙක්කෝ පැවිද්දෙක්කෝ වේවා
ධර්ම මාර්ගයේ පුහුණු කරන්නම්ම කියලා හිතාගෙන ඉන්න කෙනෙක් පවා ධර්ම මාර්ගයක පැත්තකට විසි කරලා බාහිර දේවල් එක්ක ගනුදෙනු කරන බවක් අද ලෝකෙ වැඩියෙන් පේන්න තියෙනවා. ඒ වගේ කෙනෙකුට පින්වත්නි මේ ධර්ම දේශනාව සිහිය උපද්දව ගන්නයි අපි මේ අද බණ කියන්නේ ධර්මාවලෝකණය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුව ඔටුන්නක් පලන්දගත්ත ශාස්ත්‍රීය රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුරෝ හැම වෙලාවකම යහන් සුවයෙන්ම ඉන්නවා. කොයි වෙලාවෙත් ටිකක් හේතු වෙලා යහනට වෙලා හින්ද වැඩි කැමැත්තක් තියෙනවා. හැබැයි රජෙක් ඔටුන්නක් හම්බ වෙච්ච රජෙක් ස්පර්ශ සුවයෙන්ම ඉන්නවා. ස්පර්ශ සුවයෙන් කියන්නේ පින්වත්නි ස්පර්ශය හටගන්නේ කුමක් නිසාද? ඇසයි රූපයයි ඇහි විඥානයයි මේ තුනට ස්පර්ශය කියන්නේ. ඒ කියන්නේ ප්‍රියමනාප රූප දිහා බලබලා මේවා විඳ විඳ ඉන්නවා. කනට යම්කිසි ශබ්දයක් ඇහෙනකොට ප්‍රියමනාපයිද ඒ ප්‍රියමනාප ශබ්දයටම වහ වැටිලා ඇලිලා බැඳිලා වසී වෙලා ඉන්නවා. නාසයට යම් සුවඳක් දැනෙනවාද සුවඳටම බැඳිලා යාගේ ගනුදෙනු හදා ගන්නවා. දිවට යම් රසයක් දැන් රසය තුලින් ස්පර්ශය හට ගන්නවා. කොහොමද ස්පර්ශය නිසා මේ වේදනාවත් හටගන්නේ? දිවයි පින්වත්නි රසයයි ඊට පස්සේ දිවේ ස්පර්ශයයි මේ තුන එකතු වුණාට පස්සේ පින්වත්නි දිවේ විඥානය එකතු වුණාම මේ තුනට ස්පර්ශය කියනවා. යම් රස පහස මුල් කරගත්ත ලෝකේ Taman කැමති කෑමක් තියනවා නම් ඒ කෑමටම බැඳිලා ඒ ආහාරත් එක්කම ජීවිතේ පවත්ව ඉන්නවා. ඒ කියන්නේ යාගේ ජීවිතේම කෑමක්. කෑමට තමයි වැඩි හරියක් ජීවිතේ විවෘත වෙලා තියෙන්නේ. අවස්ථාව ලැබුණු ගමන් කෑමත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. එතකොට මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ දේවල් මුල් කරගෙන පින්වත්නි ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ශ සුවයෙන්ම ඉන්නවා. දැන් බලන්න කාරණා දෙකක් තියෙනවා. යම් ඔටුනු පලන්දගත්ත ශාස්ත්‍රීය රජ කෙනෙක් යහන් සුවයෙන් ඉන්නවා ස්පර්ශ සුවයෙන් ඉන්නවා. ඒ වගේ මේ රජුරෝ නිදි සුවයෙන් ඉන්නවා. අවස්ථාව ලැබුණු ගමන් හිමීට ඇලවෙලා සැපට නිදා ගන්න තමයි රජුරෝ කැමති. ඒ විදියට රජකම් කරන කෙනෙක් මහන ජනපද වාසීන්ට ප්‍රිය වේයිද කියලා අහනවා. ජනපද වාසීන්ට ප්‍රියභාවයක් ඇති වේයිද කියලා අහනවා. ඔටුන්න පලන්දගත්ත රජෙකුට පැවිද්දෙක් වගේ කීයක් දේවල් කරන්න තියනවද කියනවා. ඔටුනු පලන්දගත්ත රජ කෙනෙකුට කීයක් වැඩ තියනවද? ඒ වැඩ ඔක්කොම පැත්තකින් තියලා ශාස්ත්‍රීය රජෙක් යහන් සුවයෙන් ස්පර්ශ සුවයෙන් නිදි සුවයෙන් මහාන රජ කරනවා නම් ඒ රජ කරන ශාස්ත්‍රීය රජුරෝ ජනපද වාසීන්ගේ ප්‍රියභාවයට පත් වෙයිද කියලා අහනවා. එතකොට අර හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දිසාවට වැඳගෙන කියනවා අනේ ස්වාමීනි ඒ රජුරෝ ප්‍රිය වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුව ඒ රජුරු හැම වෙලාවකම නිදිනවා. එක වතාවක් නෙමෙයි. හැම වෙලාවකම යහන් සුවයෙන් ඉන්නවා. හැම වෙලාවකම ස්පර්ශ සුවයෙන් ඉන්නවා. ඒ විදිහේ හැම වෙලාවකම ස්පර්ශ සුවයක් හදාගත්ත. ස්පර්ශ සුවයටම Taman ඇලිලා බැඳිලා වාසය කරන. ඒකට අපමණ කැමැත්තකින් වාසය කරන කෙනෙක් ප්‍රියභාවයක් ඇති වේද කියලා අහනවා. ඒලාවේ ආයෙත් පින්වත්නි අරහාමුදුරුවෝ කියනවා ස්වාමීනි නිතර නිතර ඇලිලා ඉන්න රජෙක් පවා නිතර නිතරම නින්දත් එක්ක ගනුදෙනුව කරන රජෙක් පවා නිතර නිතර ස්පර්ශයත් එක්ක ගනුදෙනු කරන රජෙක් පවා ස්වාමීනි ජනපද වාසීන්ගේ අප්‍රසාදයටමයි ලක් වෙන්නේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මතක් කරනවා භික්ෂුව රටවැසියෙක් හරි ඒ වගේම පිය උරුමෙන් හම්බ වෙච්ච දායාදයට හිමිකම් කියන මිනිස්සෙක් හරි සෙන්පතියෙක් හරි ගමක නායකයෙක් හරි එහෙමත් නැත්නම් පිරිසක නායකයෙක් හරි මේ මොන විදියේ කෙනෙක් හරි කමක් නැහැ. හැම වෙලාවකම යහන් සුවයෙන් නිදි සුවයෙන්
ස්පර්ශ සුවයෙන් Tamanගේ කාලේ ගෙවනවා නම් මහන එයාගේ ප්‍රියභාවයක්ද ඇති වෙන්නේ අප්‍රියභාවයක්ද කියලා. එතකොට මේ භික්ෂුව කියනවා මේ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි එයාගේ නම් අප්‍රියභාවයක්මයි ඇති වෙන්නේ. අප්‍රියභාවයක්මයි ඇති වෙන්නේ. පින්වත්නි ඔබෙත් මගේත් හිත සසරට බැහැගත්ත සසරට හුරු වෙච්ච හිතක් තියෙන්නේ. මෙවැනි සසරට හුරු වෙච්ච හිතක් පින්වත්නි ධර්මයට හුරු කර ගන්නවා කියන එක ලේසි වැඩක් කියලා ඔබට හිතෙනවද? ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒකට පුදුම තරම් සංවේදීකමක් තියෙන්න ඕන. පුදුම තරම් Taman දෙස අවධානය යොමු කිරීමක් තියෙන්න ඕන. එවැනි අවදානමට පත් කරන්නේ නැති හිතක් නම් ඔබට තියෙන්නේ. එවැනි හිතක් හදාගත්ත ශ්‍රාවකයෙකුට පින්වත්නි ධර්මයේ තුලින් හදාගත්ත රැකවරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ලස්සන දේශනාවක් පේසල අතිමඤ්ඤනා සූත්‍රය කියලා. මේ දේශනාව ඔබ අහලා නැතුව ඇති. දැන් ඔබ දන්නවා ධර්මාවලෝකණයෙන් ඔබට අහන්න ලැබෙන්නේ නැති වැඩි කාලයක් ඔබේ කනට වැටුනේ නැති විදිහේ දේශනා තමයි අහන්න ලැබෙන්නේ. දැන් බලන්න මේ දේශනාවේ තියෙන ධර්මකාරණේ කොච්චර ලස්සනද කියලා. පේසල අතිමඤ්ඤනා සූත්‍රය කියලා ලස්සන දේශනාවක් තියෙනවා. පින්වත්නි මේ දේශනාව සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා වංගීස කියලා. මේක සංයුක්ත නිකායේ තියෙන. මේ වංගීස හාමුදුරුවෝ දක්ෂ කවියෙක්. ලස්සනට කවි බඳින්න පුළුවන් කෙනෙක්. ඒ වෙලාවට කවි හදලා ප්‍රියමනාපව කවි කියන්න පුළුවන් කෙනෙක් තමයි ගිහි කාලේ වංගීස කියලා කියන්නේ. මහාන වුණා. මහාන වුණාමත් නිතර බුදුරජාණන් වහන්සේ ගැන කවි බැන්දා. ධර්මයේ ගැන ලස්සනට කවි බැන්දා. ඒ කවි අහගෙන සමහර අය ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සද්ධාව පවා උපදවගත් අවස්ථා තියෙනවා. දැන් බලන්න මේ කවි හදන ගමන් මේ හාමුදුරන්ද හිතෙනවා මං මේ විදියට කවි හදන්න කවි ප්‍රතිභාවක් මට තිබුණට සුපේසල ශික්ෂාකාමී සමහර විට ධර්මයේ පරතරට ගියායට බෑනි මෙහෙම කවි බඳින්න. දැන් බලන්න මේ හාමුදුරුන්ගේ හිතේ ඇතිවෙන විතර්කය. මම මේ විදියට ලස්සනට කවි බැන්දට මම මේ ධර්මය අවබෝධ කරලත් නැහැ. හැබැයි මාත් එක්ක ධර්මය අවබෝධ කරපු කෙනෙකුටවත් කවි හදන්න පුළුවන්. මට ඒ විදිහේ කාව්‍ය ප්‍රතිභාවක් නේ තියෙන්නේ. මෙන්න මේ විදියට හැම වෙලාවකම හිතෙනවා. දැන් අද වුණත් පින්වත්නි ධර්මයේ දිහා පවා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් Tamanගේ දැනුමත් එක්ක Tamanට ග්‍රහණය වෙච්ච දේත් එක්ක තව කෙනෙක්ව හෙලා දකින අදහසක් Tamanගේ චින්තනය, Tamanගේ මතය, Tamanගේ දැනුම හුවා දක්වන අදහසකුත් තියෙන්න පුළුවන්. එතකොට ධර්මයක් මුණ නොගැහුණු කෙනෙක්ගේ දායාදේ ඒක තමයි ආ ඔළුවේ තියාගෙන යන්නේ. හැබැයි ධර්මී දන්න කෙනා දන්නවා මේනම් දරුණු මාන්නේ මුල් කරගත්ත දෘෂ්ටියක් කියලා. මේකනම් මට යහපතක් නෑ කියලා ධර්මී හුරු කරන කෙනා දන්නවා පින්වත්නි. බලන්න වංගීස හාමුදුරුවෝ හිතන දේ මම සෝතාපන්නත් නෑ. මම රහත් වෙලත් නෑ. හැබැයි මට තියෙන කාව්‍ය ප්‍රතිභාව රහතුන්ට නෑනේ කියලා. දැන් මම දැක්ක මේ ළඟදී ගුවන් විදුලි නාලිකාවක ලංකාවේ තාම ප්‍රසිද්ධයි කියලා හිතන මහත්තයෙක් ඇවිල්ලා කියනවා මේ සාහිත්‍යකින්, සින්දුවකින්, ගායනයකින්, වාදනයකින් හරි ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක මේ ලංකාවේ තියෙන බුද්ධාගම වගේ දෙයකටත් වඩා ප්‍රයෝජනයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මීයටත් වඩා නිවන්න පුළුවන්. ධර්මීයටත් වඩා මානව හැඟීම්, මානව සංවේදීතාවය හදන්න පුළුවන් ගීතයට, කවියට කියලා කියනවා. ඒ මිනිස්යාගේ පටු දෘෂ්ටියනේ. පින්වත්නි ධර්මයේ තුලින් ඇතිවෙන නිවීම ගැන දන්නවනම් ඒ වගේ වචන මාත්‍රයක් ඒ මිනිහගේ කටින් පිට වෙයිද? දැන් බලන්න එයා හිතන විදිය. එයාට ඊට වඩා දෙයක් ධර්මයෙන් දන්නේ නැහැ.
හිත වඩලා නැති මෛත්‍රී සිතවත් පුහුණු කරන්නේ නැති මිනිස්සේ කොහොමද පින්වත්නි බුදුදහමේ ඇති වෙන සමාපatti ගැන, පළවෙනි ධ්‍යානය ගැන, භාවනාවෙන් ඇති වෙන දෙවෙනි ධ්‍යානය ගැන, තුන්වෙනි ධ්‍යානය ගැන, හතරවෙනි ධ්‍යානය ගැන මේ සියල්ල අභිබවා ගිහින් සම්පූර්ණයෙන්ම කෙලෙස් නිරෝධ වෙච්ච හිතක් මොන වගේද කියලා දන්නේ නැති මිනිස්සෙකුට අර Taman දන්න දෘෂ්ටි ඔස්සේ විතරයි ලෝකේ පේන්නේ. හැබැයි එහෙම පෙනුනට කමක් නැහැ. හැබැයි පින්වත්නි ඒ දෘෂ්ටි අල්ලගෙන මොන තරම් ධර්මයට ගරහන අය ඉන්නවද? දැන් බලන්න මේ හාමුදුරුවෝ හිතන විදිය මඩ තියෙන කාව්‍ය ප්‍රතිභාව රහතුන්ට නෑනේ. ඒ වෙලාවෙම මේ හාමුදුරුවෝ හිතනවා අපෝ මගේ හිතේ ඇතිවන සිතුවිල්ල නම් හොඳ සිතුවිල්ලක් නෙමෙයි. මේ මොකද්ද මේ මගේ හිතේ ඇතිවුනේ? මම ගිහි කාලේ කවිකාරයෙක් බව හැබෑව. මං ගිහි කාලේ හොඳට කවි බැන්දා තමයි. හැබැයි මේ මගේ හිතේ මොකක්ද ඇති වෙන සිතුවිලි? මම මේ මහණුනේ කවි බඳින්නද? මම මේ ගිහි කාලේ තිබුණු කාව්‍ය ප්‍රතිභාව තවමත් මගේ ඔළුවේ තියාගෙන මම දඟලනවා මේකනම් මට යහපතක් නෙමෙයි. එහෙම හිතලා බලන්නේ හාමුදුරුවෝ එක තැනක වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට සිහි කරන විදිය බලන්න. හොඳට සිහි කරනවා කොහමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මීය දායාද වෙච්ච ශ්‍රාවකෙක් මෙන්න මේ විදිහේ කුසලතාවයක් හදා ගන්න ඕන පින්වත්නි. දැන් බලන්න වංගේ සහමුදුර එක අයිනකින් වාඩි වෙලා මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මානං පජහං සුගෝතම මාන පතංච ජහස්සු. ඒ ගෝතම, ඒ කියන්නේ ගෝතම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන අදහසින් නෙමෙයි, ගෞතමයන් වහන්සේ කියන අදහසින් නෙමෙයි. Tamanගේ හදවතට තමයි මේ කතා කරලා කියන්නේ. දැන් මේ නුඹේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල මොකද්ද? දැන් බලන්න අයිනින් වාඩි වෙලා Tamanගේ හිතට අවමන් කරන විදිය, Tamanගේ හිතට නිඳා කරන විදිය බලන්න. ඔය මානෙ අතෑරපන්. මේ දේශනාව එහෙම තියෙනවා. ඔය මානෙ අතෑරපන්. ඔය මානෙ ඔස්සේ ගමන් කරන මාර්ගයත් උඹ අතෑරලා දාපන්. නුඹ මානෙ මුසපත් වෙලා නේද ඉන්නේ? Tamanගේ හිතට මේ කියන්නේ. ඔය මානෙ නම් උඹට විශාල යහපතක් කරන්නේ. ඔය මානෙයත් අතහැරලා දාපන්. මානෙට යන මඟත් අතහැරලා දාපන්. වංගීස නුඹ මානෙන් මුසපත් වෙලා නේද ඉන්නේ? ඒ වංගීස නුඹට පසුතැවෙන්නමයි වෙන්නේ ඔය විදියට හිතුවොත්. ලෝකේ ගුණමකුකමින් වෙලුණු කෙනා ඔය විදියට තමයි හිතන්නේ. මොන විදියටද? ගුණමකුකම ජීවිතේ පුරුද්දක් කරගත්ත මිනිහෙක් මානෙන් තමයි Tamanගේ ඔළුව අවුල් කරගන්නේ. ඒ වංගීස ඔය විදියට හිත හිතා ඉන්න නුඹ මේ මොහොතේ මිය ගියොත් නිරේමයි නවතින්නේ. නුඹට ගොඩාක් කල් ශෝක කරන්න වෙයි. බුදු කෙනෙක්ගේ ධර්මයේ මුණ ගැහුණේකේ නුඹගේ තියෙන කාව්‍ය ප්‍රතිභාවෙන්, කාව්‍ය ප්‍රතිපදාවෙන් නුඹට ඇති ප්‍රයෝජනේ මොකද්ද? කවි බැඳ මැද ඉන්න මිනිස්සෙක් නිරේට යන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. අවසානයේ ඔය විදියටම හිත ඉන්න ගියොත් එහෙම වංගීස නුඹට ශෝක කරන්නටයි වෙන්නේ. පංච නීවරණ දුරු කරලා පිරිසුදු වෙන්න අදහසක් නැද්ද? කවදාද මේ මඟ නිමා කරන්නේ? කාව්‍ය ප්‍රතිපදාවෙන් මත්තුණු නුඹ කවදාද මේ මඟ ඉවර කරන්නේ? මේ විදියට එක තැනක වාඩි වෙලා කල්පනා කරනකොට පින්වත්නි, අර මානේ මුල් කරගත්ත මතේ ඉක්මනින් බැහැර වෙලා හිත පිරිසුදු වෙන්න පටන් ගත්තා. පින්වත්නි, අද වුණත් අපි දක්ෂ වෙන්න ඕන. Tamanගේ හිතේ යම්කිසි දෘෂ්ටියක් ඇති වුණාම ඒක අධ්‍යාපනයේ මුල් කරගෙන වෙන්න පුළුවන්. Taman ඉගෙනගත්ත දේවල් මුල් කරගෙන වෙන්න පුළුවන්. Tamanගේ දැනුම් සම්භාරයේ කුසලතා මුල් කරගෙන වෙන්න පුළුවන්. එහෙම දෙයක් එනකොට පින්වත්නි, ධර්මයේ ඔස්සේ ජීවිතේ ගලපාගෙන මේ ධර්මය අවබෝධ කරන්න හිතක් ඔබට තියෙනවා නම්
කොහොම හරි මේ ධර්මයේ තුලින් අවබෝධයක් හදා ගන්න ඕන කියලා ඔබේ හෘද සාක්ෂියේ විශ්වාසයක් තියෙනවා නම් පින්වත්නි, ඒ සිතුවිලි වලට ධර්මිය ඔස්සේ අවමන් කර කර නිඳා කර කර හිත දිහා බලන්න දක්ෂ වෙන්න. එහෙම බලනකොට තමයි පින්වත්නි Tamanගේ හුදු දෘෂ්ටිය කඩාගෙන බිඳගෙන විනාශ වෙලා Tamanගේ හදවත තුලින් නිවුණු ධර්මය අවබෝධ කරන්න පුළුවන් හිතක් හැදෙන්නේ. එහෙම නැත්තම් බෑ පින්වත්නි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ අචිරපබ්බජිත සූත්‍රයේදී මතක් කරනවා මේ භික්ෂුවට. දැන් බලන්න උන්වහන්සේ ඇවිල්ලා මතක් කළා ඔටුනු පලන්ද ශාස්ත්‍රීය රජෙක් ගැන. ඊට පස්සේ උන්වහන්සේ මතක් කළා රටවැසියෙක්. එහෙමත් නැත්නම් පියවුරුමින් දායාදේ ලැබපු මිනිහෙක්, සෙන්පතියෙක්, ගම් නායකයෙක්, පිරිස් නායකයෙක්. මේ හැම කෙනෙක්ම මහාන යහන්ගත වෙලා නිදිසුවේට ඇලිලා ස්පර්ශසුවේට ඇලිලා හිටියොත් එයාට බබලන්න පුළුවන්ද? එයා තුල ප්‍රියභාවයක් ඇති වෙයිද? එයා දකින්න බාහිර සමාජය එයාට ප්‍රිය කරයිද? අනේ ස්වාමීනි, ප්‍රිය කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුව ශ්‍රමණ බ්‍රාහ්මණෙක් හරි කමක් නැහැ. එයා හැම වෙලාවකම යහන් සුවයෙන්ම ඉන්න ඇලුම් කරනවා නම්, ස්පර්ශ සුවයෙන්ම ඉන්න ඇලුම් කරනවා නම්, නිදි සුවයටම ඇලිලා වාසය කරනවා නම්, යලි යලිත් නිදි සුවයටම ඇලෙනවා නම්, ඒ ශ්‍රමණයාට හරි බ්‍රාහ්මණයාට හරි භික්ෂුව යහපතක් වේද? යහපතක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ හාමුදුරුවෝ සිහිය පවත්වමින් කියන කතාව. අනේ ස්වාමීනි, ශ්‍රමණේකට හරි බ්‍රාහ්මණේකට හරි යහන් සුවයෙන් ඉන්නවා නම්, ස්පර්ශ සුවයෙන් ඉන්නවා නම්, ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ තම මේ ඔස්සේ පින්වත්නි ඇතිවන ඇහි විඥානයේ, කනේ විඥානයේ, නාසයේ විඥානයේ, දිවේ විඥානයේ, ශරීරයේ විඥානයේ මේ විදියට ඇති වෙන කාරණා ඔස්සේ මුණ ගැහෙන ස්පර්ශ සුවයටම බැඳිලා නම් ඉන්නේ. එයාගේ ජීවිතේ පැත්තක් වෙලා නම් ස්පර්ශයෙන් ඇතිවෙන සැපය එයාට යහපතක් වෙයිද කියලා අහනවා. අනේ ස්වාමීනි, එයාට යහපතක් නැහැ කියනවා. එහෙමනම් බාහිර සමාජයට යාගෙන් යහපතක් වෙයිද අහනවා. ස්වාමීනි, ඒ වගේ කෙනෙක්ගෙන් කොහොමද බාහිර සමාජයට යහපතක් වෙන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, එහෙනම් භික්ෂුව මේ ටික හොඳට අහගන්න කියනවා. මෙන්න මේ විදියට හික්මෙන්න කියනවා. කොයි විදියටද හික්මෙන්නේ? මම නම් ඉන්ද්‍රියන් වහගත් දොරටුවක්මයි තියාගන්නේ. ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේ භවිස්සාම. මම නම් ඉන්ද්‍රියන් වහගෙනමයි ඉන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මේවා මුල් කරගෙන අකුසල් හිතක් නම් හැදෙන්නේ. ස්පර්ශයේ මුල් කරගෙන ඇතිවන විඳීම මුල් කරගෙන අකුසලයේ පැත්තටම නම් මම ගහගෙන යන්නේ. අනේ මම ඇස රැක ගන්නවා කියලා හික්මෙන්න කියනවා. කන රැක ගන්නවා කියලා හික්මෙන්න කියනවා. ඒ කියන්නේ පින්වත්නි, Tamanගේ ඉන්ද්‍රියන් වහගත්ත, ඉන්ද්‍රියන් ඔස්සේ අකුසල් වලට එන්න දෙන්නේ නැතුව වහගත්ත දොරටු තියාගන්න කියනවා බුද්ධ ශ්‍රාවකෙක් නම්. පින්වත්නි, ඇහැ මුල් කරගෙන කුසලයට වඩා අකුසල් වැඩෙන්න තියෙන අවස්ථාව වැඩි. කන මුල් කරගෙන පින්වත්නි කුසලයේ වැඩෙනවට වඩා අකුසලයේ පැත්තට යන ගතිය බර වැඩි. පින්වත්නි, නාසයේ දිව ශරීරයේ මුල් කරගෙන කුසලයට වඩා අකුසලයටයි පින්වත්නි ඔබත් මමත් බැඳිලා යන්නේ. අන්න ඒ නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලලා වහගත්ත ඉන්ද්‍රියන් මුල් කරගත්ත දොරටු තියාගන්න කියනවා. ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේ භවිස්සාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත්නි මේ අචිරපබ්බජිත සූත්‍රයේදී උන්වහන්සේ දෙවෙනි කාරණේ විදිහට මතක් කරනවා භෝජනේ මත්තඤ්ඤුතා. ඒ වගේම ධර්මයට ආපු කෙනෙක්, දැන් බලන්න ධර්මයට ආපු ආගන්තුක ධර්මයේ හුරු කරන වැඩපිළිවෙල ගැන ස්ථීර දැනුමක් අවබෝධයක් නැති අලුතින් මහාන වෙච්ච හාමුදුරුව කෙනෙකුට මේ කියන්නේ භෝජනය අරුත් දැනගෙන වළඳන්න පටන් ගන්න කියනවා. ආහාරයේ ඉලක්කය දැනගෙන වළඳන්න කියනවා. භෝජනේ මත්තඤ්ඤුතා දෙවෙනි කාරණේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණේ විදිහට මතක් කරනවා ජාගරියං අනුයුක්තා. ඒ කියන්නේ පින්වත්නි
පෙර යමත් පැසුණු යමත් නිදි වරාගෙන ධර්මයේ හුරු කරන්න කියනවා. එළි වෙනකොට යාම තුනක් තියෙනවා. පළවෙනි යාමයයි, දෙවෙනි යාමයයි, තුන්වෙනි යාමයයි. පින්වත්නි, පළවෙනි යාමයේ අවදියෙන් ඉඳලා ධර්මයේ පුහුණු කරන්න කියනවා. ධර්මයට ආපු කෙනෙක්. දෙවෙනි යාමයේ හොඳට නිදා ගන්න කියනවා සිහිය. හොඳ සිහිනුවණින් තමයි නිදා ගන්න. තුන්වෙනි යාමේ අවදි වෙලා අලුයම සක්මන් කරන්න කියනවා. එහෙම සක්මන් කරොත් තමයි භික්ෂුව අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙකුට ධර්මී පුහුණු වෙන්නේ කියනවා. දැන් ධර්ම මාර්ගයට ආපු උදවිය පවා තවමත් ධර්ම මාර්ගය තුල හිත වැඩෙන්නේ නැත්නම් පින්වත්නි මේ ක්‍රමයට ආරම්භ කරන්න. මේ වැඩපිළිවෙල තුල Tamanගේ ජීවිතේ ගලපා ගන්න අදාදම පටන් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විපස්සකා කුසලානං ධම්මානං පුබ්බරත්තා පරත්තං බෝධිපරික්ඛායං ධම්මානං භාවනානුයෝග මනුයුක්තා විහෙරිස්සාමාති. උන්වහන්සේ මතක් කරනවා කුසල් ධර්මයෙන් යෙදීමට ප්‍රමාද වෙන්න එපා. පටන් ගන්න කුසලයේ යෙදෙන්න. උපන් කුසලයේ තුල Tamanගේ ජීවිතය සන්නද්ධ කරගන්න. නූපන් කුසලයේ අවුස්ස හොයන්න කියනවා. සංසාරයේ නැමැති ජරා ජීර්ණ ගොඩවල් වලින් වැහිලා ගිය සංසාරයේ අකුසල් වලින් කුසල් මාර්ගයේ වැහිලා ගිය එකේ ඒ අකුසල් අයින් කර හාර අවුස්සමින් කුසල් ධර්මයේ තුලින් ජීවිතේ ගලපා ගන්න වැඩපිළිවෙල පටන් ගන්න කියනවා. බෝධිපාක්ෂික ධර්මයේ වඩන වැඩපිළිවෙල පටන් ගන්න කියනවා. පින්වත්නි, ඔබට බොහෝ අපහසුතා තියෙන්න පුළුවන්. පින්වත්නි, ඒ අපහසුතා මැද්දේ ඔබට අදහසක් ඇති මේ ධර්මයේ කොහොම හරි ජීවිතේ ගලප ගන්න ඕන කියලා. එහෙම ගලප ගන්න අදහසක් තියෙනවා නම් අතීතයේ ධර්මයේ පුහුණු කරපු අතීතයේ ධර්මයේ තුලින් ගලපාගත් අය දිහා බලා ඔබේ ජීවිතේ හදා ගන්න. එහෙම අතීතයේ වැඩ හිටිය ගුණධර්ම පුරාගෙන සසර දුක ඉවර කරගත්ත ආස්ත්‍රව ක්ෂය කරලා දාපු චිත්ත විමුක්තිය උපදවාගත්ත ප්‍රඥා විමුක්තිය උපදවාගත්ත සම්පූර්ණයෙන්ම දුක කෙලවර කරපු ශෝකේ කෙලවර කරපු මුනිවරු බොහෝම පහසුවෙන් සුවපහසු යහනකින් පින්වත්නි නිවන කියන ඒ සුන්දර අසීමාන්තික සැපේ මුල් කරගත්ත ධර්මයේ මුණ ගැහුණා නෙමෙයි, හම්බ වුණා නෙමෙයි. ඒක සුන්දර මාර්ගයක් නෙමෙයි. හැබැයි මුලින් දුෂ්කර වුණාට ධර්ම මාර්ගයට බැහැගත්තම තමයි තේරෙන්නේ මේ මඟ මොන තරම් සුන්දරද කියලා. මම ඔබට ලස්සන සිද්ධියක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ ස්වාමීන් වහන්සේලා දුක ඉවර කරගත්තා. කෙලෙස් නිරෝධ කරගත්තා. අන්තිමටම පින්වත්නි, ලංකාවට බුද්ධ ශාසනය ආවට පස්සේ මේ මිහිමත ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලැබුවා. මේ මහ පොළොවේ දායාද වුණා. ওই කාලේ ස්වාමින් වහන්සේලාට බොහොම අමාරුවෙන් තමයි ධර්මයේ සමහර කාලවල පුහුණු කරන්න උනේ. ලංකාවේ ඇතිවෙච්ච සමහර දුෂ්කර කාලවල වල පවා පින්වත්නි මොන විදිහේ අපහසුතා ඇති වුණත් තමන් වහන්සේගේ සීලස්කන්ධයට paludu වෙන්න දෙන්නේ නැතුව ගුණධර්ම රැකගත්තා. මේ සිද්ධි දකින්නකොට තමයි පින්වත්නි 10 දෙනෙක් හරි කමක් නැහැ පොළවේ ගහන්න පුළුවන් විදිහේ චිත්ත ධෛර්යයක්, චිත්ත ශක්තියක් තමන්ගේ හෘද සාක්ෂියෙන් මතුවෙන්නේ. ලංකාවේ වැඩ ඉඳලා තියෙනවා ඉසිදත්ත සහ මහාසෝන කියන හාමුදුරුවරු දෙනම. ඔන්න ලංකාවේ ආහාර නැතුව අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ගියා වර්ෂාව නැතුව මිනිස්සු පුදුම තරම් අමාරුවෙන් ජීවිතේ ගෙවා ගත්තේ. මේ ස්වාමින් වහන්සේලාත් බොහොම අමාරුවෙන් ධර්මයේ පුහුණු කරගෙන ගියා. හැබැයි මොන විදිහේ කෑම ප්‍රශ්න තිබුණත් Tamanගේ සීලස්කන්ධයට පිරිහෙන්න දුන්නේ නැහැ. පින්වත්නි, ලංකාවේ තිබිලා තියෙන ඔය අල ජනපදයේ කියලා ඒ ජනපදයට මේ හාමුදුරුවෝ වැඩම කරලා ඔන්න පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි මිනිසුන්ට දානි ටිකක් දෙන්න ශක්තියක් නැහැ. මිනිසුන්ටත් යමක් දීලා මේ සංඝයාට සංඝෝපස්ථානය කරගන්න විදියක් නැහැ. මේ ඉසිදත්ත හා මහාසෝන කියන හාමුදුරුවෝ දෙනම පින්වත්නි තැනක් ගාන ගියා. උන්වහන්සේලාට කුස පුරව ගන්න ආහාර ටිකක් ලැබුණේ නැහැ.
මේ විදියට ඇවිදිනකොට මේ ඉසිදත්ත කියන හාමුදුරුවෝ එක තැනක දැක්ක පින්වත්නි මිනිස්සු ටිකක් මී ඇට අරන් ගිහින් ඔය මී ඇට හිම අදත් තෙල් හිඳින්න පාවිච්චි කරනවා මී ඇට ටික අරන් ගිහින් මී ලෙලි ටිකක් එතන දාලා ගිහින් තියෙනවා මී ලෙලි කියන්නේ ගොරෝසු කෑමක් ඒක ආහාරයට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මී ඇට ටික සුද්ධ කරගෙන මී ලෙලි ටික එතන විසි කරලා ගිහින් තිබුණා අර ස්වාමින් වහන්සේට හිතුණා මේ ටිකෙන් හරි අද කුස පුරව ගන්න ඕන කියලා අර මහා සෝණ කියන හාමුදුරුවෝ ගිහින් කිව්වා ආයුෂ්මතුනි කෑමට පිණ්ඩපාතේට යමක් තියෙනවා ඒ නිසා අපි ගිහින් ඒ ටික පිළිගනිමු කියලා පාත්‍ර සිවුරු දරාගෙන ගිහින් අර මී ලෙලි තියෙන තැන පින්වත්නි පාත්‍රයේ තියාගෙන වාඩි වෙලා හිටියා ඉන්නකොට බලන්න පින්වත්නි බිම වැටිලා විසි කරපු දෙයක්වත් සංඝයා පිළිගන්නේ නැතුව වැළඳුවේ නැහැ. සාමාන්‍යයෙන් සංඝයාට පින්වත්නි පිළිගන්නපු දෙයක් තමයි කැප. උන්වහන්සේලා ඊතර පාත්‍රයේ තියාගෙන ඉන්නකොට මේ පොඩි ළමයි ටිකක් මෙතනින් යන ගමන් දැකලා මේ හාමුදුරුවරුන්ට මේ මීලෙලි ටික ඕනේ ඇති. උන්වහන්සේලා ඒ නිසා තමයි මෙතන වැඩ ඉන්න ඇත්තේ කියලා පොඩි කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා මේ මීලෙලි වල පින්වත්නි වැලි ටික ගසලා දාලා වැලි ටික පිය දාලා පාත්‍රයට පිළිගන්නවා. සතියක් පින්වත්නි මීලෙලි වළඳලා තමයි සීලේ රැක්කේ. ගුණධර්ම රැක්කේ. ආහාරයේ මොන විදිහේ ප්‍රශ්න තිබුණත් පින්වත්නි ධර්මයට පිරිහෙන්න දුන්නේ නැහැ. ගුණධර්මයකට කඩා වැටෙන්න දුන්නේ නැහැ. ඒ විදිහට තමයි උන්වහන්සේලා ගුණධර්ම දියුණු කරේ. ඊට පස්සේ උන්වහන්සේලා වැඩම කරලා තියෙනවා තව දුරටත් දැන් එක තැනකින් දානි ලැබෙන්නෙත් නැහැ බොහොම දුෂ්කරයි. පයින්ම සැතපුම් ගානක් දුර ගෙවාගෙන ඔය චෝරීය කියන ග්‍රාමයට වැඩම කරලා තියෙනවා. ඒ කියන්නේ සේරුවිල කියන කිට්ටුව ප්‍රදේශයක තමයි මේ චෝරීය ග්‍රාමයේ තිබිලා තියෙන්නේ. මෙතන මිනිස්සු කණ්ඩායමක් ඒත් උන්වහන්සේලාට පිණ්ඩපාතයේ දෙන්න මේ මිනිසුන්ට ශක්තියක් නැහැ. උන්වහන්සේලා වැඩම කළාට පස්සේ මේ සේරුවිල එතන විලකින් වැවක් වගේ එකකින් මිනිස්සු මේ ඉරිතලාගිය වැවක් වතුර නැහැ. පින්වත්නි මේ නෙළුම් අලයෙම ගලවගෙන ඒ දඬු කෑලි ටික එතන විසි කරලා ගිහින් තියෙනවා. මේ ඉසිදස්ස කියන හාමුදුරුවන්ට හිතිලා තියෙනවා මොකුත්ම කන්න නැති එකේ අපිට මේ සීලය හරි අදිෂ්ඨානය කරගෙන ඉන්න පුළුවන් මේ පියුම් දඬු ටික වැළඳුවා නම් Tamanගේ අර හිතවත් මහාසෝන කියන හාමුදුරුවන්ට ගිහින් මතක් කරනවා ආයුෂ්මතුනි පිණ්ඩපාතේට යමක් ලැබිලා තියෙනවා අපි ගිහින් පිළිගනිමු කියලා එතන වැඩ හිටියා. සැලකිය යුතු වෙලාවක් වැඩ ඉන්නකොට පාත්‍රයේත් අතේ තියෙනවා මෙතනින් මිනිස්සු කීප දෙනෙක් යනකොට දකින්න උන්වහන්සේලාට මේ පියුම් දඬු වමනා ඇති. ඒ නිසා උන්වහන්සේලාගේ පාත්‍රයට අපි මේ ටික පූජා කරමු කියලා ඒ ටික පූජා කළාම පින්වත් තවත් සතියක් ඒකෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් බලන්න මෙච්චර දුෂ්කරතා මැද්දේවත් සීලයට පිරිහෙන්න දෙන්නේ නැතුව ගුණධර්ම රකින්නවා. මේ විදිහට කාලයක් යනකොට උන්වහන්සේලා ගමින් ගමට වැඩම කරලා මේ කොළ ආහාරයට අරගෙන ජීවත් වෙන ගමකට තමයි ගිහින් තියෙන්නේ. මේ ගමට ගියාට පස්සේ එක තරුණ පුංචි දැරිවියක් ඉන්න ගෙදරක අම්මයි තාත්තයි කැලේට ගිය මොනවා හරි හොයාගෙන ඉන්නම් කියලා. හැබැයි කියලා ගියා දැන් බලන්න මේ අයගේ ශ්‍රද්ධාව Tamanටත් කන්න නැහැ. හැබැයි දන්නවා මේ ආහාර හිග කාලය තුල හරි කමක් නැහැ. මේ ජීවිතේ නැතිවිලා යනකොටම ಗುಣධර්මයක් තිබ්බොත් ඒක තමයි මට තියෙන ආරක්ෂාව කියලා දන්නවා. දුවට කිව්වා පුතේ මෙතනට හාමුදුරුවෝ කෙනෙක් වැඩියොත් ආර්යයන් වහන්සේ නමක් වැඩියොත් උන්වහන්සේ ඉන්න තැන අහගන්න. දෙන්න දෙයක් නැති වුණාට කමක් නැහැ. අපි පුළුවන් විදියට උන්වහන්සේ ඉන්න තැනට ගිහින් දානෙ දෙමු කියලා අම්මයි තාත්තයි කැලේට ගියා. දැන් මේ කෙල්ල විතරයි ගෙදර ඉන්නේ. උන්වහන්සේලා දෙන්නම පින්නපාතේ වැඩියා. දෙන්න දෙයක් නැහැ. ආසනයක් පනවලා කිව්වා අනේ ස්වාමීනි මෙතන වැඩ ඉන්න කියලා. පින්වත්නි වෑයක් අරගෙන ඔලින්ද පොතු රැහැලා වන කෙසෙල් එක්ක අනලා ඒ වගේම පින්වත්නි අර හුනිද වැල් කියලා ටිකක් මේ ගොරෝසු ආහාරයක් තියෙනවා මේ ඔක්කොම එකතු කරලා අර වන කෙසෙල් එක්ක හොඳට පොඩි කරලා අග්ගලා තුනක් හදලා අර මහා සෝන හාමුදුරුවන්ටයි ඉසිදස්ස හාමුදුරුවන්ටයි පාත්‍රයට පූජා කළා. පින්වත්නි මේ විදිහේ දුෂ්කර කාලවල පවා
ගිහි උදවිය Tamanගේ ශ්‍රද්ධා සිත ඒ වගේම Tamanගේ අර දානමය චේතනාව මුල් කරගත්ත බලවත් සිතට පිරිහෙන්න දුන්නේ නැහැ. එහෙම පිරිසක් ඉන්න කාලෙක රහතන් වහන්සේලා බිහි වුණා කියන එක පුදුමයක් නෙමෙයි. ඒ විදිහට තමයි අතීතයේ ගුණධර්ම රැක්කේ. අද මිනිස්සු මෝස්තරයට ගුණධර්ම රකින්නවා. ලෝකෙට පේන්න ගුණධර්ම රකින්නවා. අවංකව ඇතුලේ ගුණධර්ම නැහැ. පිටින් ගුණධර්ම තියනවා වගේ පෙන්නනවා ඇතුලේ නැහැ. පින්වත්නි මේ ගුණධර්ම නැත්තම් ජීවිතේ නිවන කියන අසීමාන්තික සැපේ කරා යනවා කියන එක හීනයක්. එයාට යන්න බෑ. අර බුද්ධ දේශනාවේ තියෙන සුවීර සූත්‍රය කියලා සංයුක්ත නිකායේ. මම ඔබට ඒකත් කෙටියෙන් කියන්නම්. ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට පරණ කතාවක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේක තියෙන්නේ සුවීර සූත්‍රේ. ඒ පරණ කතාව තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ කතාව අහන්න මේක පරණ සිද්ධියක් පරණ කතාන්දරයක්. ඒ කාලේ අසුරය යුද්ධයට ආවා කියනවා. අසුරයෝ යුද්ධයට එනකොට සක්‍රදේවේන්ද්‍රය සුවීර කියන දිව්‍ය පුත්‍රයාට කතා කරනවලු. කතා කරලා කියනවලු පුත්‍ර සුවීර ඔන්න අසුරයෝ යුද්ධයට එනවා. අසුරයෝ යුද්ධයට එන හැඩයි ඒ නිසා සුවීර අසුරයෝ යට කරගෙන ඔයා ඉස්සරහට යන්න. සමහරකට මේ සුවීර කියන නමීම තියෙනවා පුදුම විදියේ යුද්ධයට කුසලතාවයක් තියෙන්න ඇති මේ දිව්‍ය පුත්‍රයාට. සුවීර ඔයා මේ අසුරය යට කරගෙන ඉස්සරහට යන්න. ඒ විදියට කියනකොට අර සද්දෙවිඳුන්ගේ වචනයේට එහෙමයි සද්දෙවිඳුනි කියලා මේ සුවීර කියන දිව්‍ය පුත්‍රයා ටිකක් ගමන ප්‍රමාද කරනවා කියනවා. දෙවෙනි වතාවෙත් සක්‍රදේවේන්ද්‍රය කතා කරලා කියනවලු පුත්‍ර සුවීර ඔහොම බලාගෙන ඉන්න එපා. අසුරය යුද්ධයට එනවා යට කරගෙන සුවීර ඉස්සරහට යන්න. එහෙමයි කියනවලු ගමන ප්‍රමාද කරනවා. දැන් දෙවතාවක් කිව්ව යන්න පාටක් පේන්නේ නැහැ. තුන්වෙනි වතාවේ ආයෙත් සද්දෙවිඳු කතා කරලා කියනවලු පින්වත් සුවීර ඔන්න යුද්ධයට එන හැඩයි අසුර පිරිස ඒ නිසා සුවීර ඔහොම බලාගෙන ඉන්න එපා. සුවීර අසුරය යට කරගෙන ඔයා ඉස්සරහට යන්න. අසුරය යට කරගෙන ඔයා ඉස්සරහට යන්න. එහෙම කියනකොට පින්වත්නි එහෙමයි ස්වාමීනි කියලා මේ සුවීර කියන මහා තේජවන්ත දිව්‍ය පුත්‍රයා ගමන නතර කරනවලු. ගමන ටිකක් ප්‍රමාද කරනවලු. ඒ වෙලාවේ සද්දෙවිඳු කියනවලු මෙහෙම පින්වත් සුවීර උත්සාහයෙන් නැගී හිටීමක් නැතුව අනුට්ටාය අවායාමං සුඛං යාත්‍රාදි ගච්ඡති. පින්වත් සුවීර උත්සාහය මුල් කරගෙන නැගී හිටීමක් නැතුව වීරිය කිරීමක් නැතුව දැන් බලන්න කාරණා දෙකයි. උත්සාහයක් නැතුව වීරිය කිරීමක් නැතුව සුවීර යම් කෙනෙක් සැපයක් කරා යනවා කියලා කියනවා නම් සුවීර ඔයා ඒ සැපයට යන්න කියනවා. තුන් වතාවක් කිව්ව දැන් සුවීර කියන දිව්‍ය පුත්‍රයා ගියේ නෑනේ ගමන ප්‍රමාද කරානේ. ඒ වෙලාවේ කියනවා සුවීර උත්සාහයෙන් නැගී හිටීමක් නැතුව වීරිය කිරීමක් නැතුව ලෝකේ සැපයක් කරා යනවා කියලා දෙයක් තියෙනවා නම් එහෙම යන්න පුළුවන් නම් සුවීර ඔයා ඒ සැපේ කරා යන්න. සුවීර ඒ සැපේට මාවත් එක්කගෙන යන්න. දැන් බලන්න සක්දේවෙන්දු කියන කතාව. සුවීර ඔයා ඒ සැපේට යන්න. ඒකට මාත් එක්කගෙන යන්න. එහෙම කියන මේ සිද්ධිය අහලා මේක දිග සූත්‍රයක්. මේ සුවීර සූත්‍රේ හරිය ලස්සන දේශනාවක් ඔබ හොයාගෙන බලන්න. පින්වත්නි ඒ කතාව ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ කතාව අතීතයේ වුණ දෙයක් කියනවා. මේ අතීතයේ වෙච්ච සිද්ධියේදී සද්දෙවිඳු කියලා කියන්නේ සැපයෙන් උපන් කෙනෙක් කියනවා. දෙදෙව්තලයේ අධිපතිකම ලැබෙන්නේ සැපයට කියනවා. සැපයට කැමැති සද්දෙවිඳුන් පවා පින්වත් මහණෙනි උත්සාහයෙන් නැගී හිටීමයි යගේ කරන්න කියනවා. උත්සාහය තුල වීරිය කිරීමයි යගේ කරන්න කියනවා. මහණෙනි ඔබ නම් වීරියෙන් පිරිහෙන්න එපා. ඔබ නම් උත්සාහයෙන් පිරිහෙන්න එපා. පින්වත් මහණෙනි සුවීරට සද්දෙවිඳු කිව්වේ උත්සාහයෙන් නැගී හිටීමක් නැතුව වීරිය කිරීමක් නැතුව ලෝකේ සැපේ කියලා දෙයක් තියෙනවා නම් සුවීර ඔයා ඒ සැපේට යන්න. යනකොට මාවත් එක්කගෙන යන්න. එහෙම එකක් නෑ සුවීර කියලයි සද්දෙවිඳු කියන්නේ.
දෙවියන් පවා හිතන්නේ එහෙමයි කියනවා. ඒ නිසා පින්වත්නි කුමකටද මේ වීරිය හදා ගන්න ඕන? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අචිර පබ්බජිත සූත්‍රයට අනුව කුමකටද වීරිය හදා ගන්න ඕන? ඉන්ද්‍රියන් වසහාගත් දොරවල් සහිත ඉඳුරන් සංවරකමක් හදා ගන්න. භෝජනේ මත්තඤ්ඤුතා ආහාරේ පමණ දැනගෙන ඉලක්කයේ තේරුම් අරගෙන මොකද ආහාරය නිසා අද හරියට අකුසල් වැඩෙනවා. ආහාරය ඔස්සේ දිව ඔස්සේ අකුසල් වැඩෙන්න දෙන්නේ නැතුව පමණ දැනගෙන ඉතා සිහියෙන් ආහාර ටික ගන්න. පළවෙනි පියවර විදියට නිින්ද අඩු කරලා දාන්න. පළවෙනි යාමේ අවදියෙන් ඉඳලා දෙවෙනි යාමේ නිදාගෙන තුන්වෙනි යාමේ අවදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ගනුදෙනු කරන්න. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් ධර්මවලම යෙදමින් Tamanගේ ජීවිතේ ගලප ගන්න. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා බොජ්ජංග ධර්ම හුරු කරමින් හිත ධර්මයේ තුලටම දායාද කරගන්න. අන්න එහෙම කෙනෙක් තමයි කියනවා මේ ධර්මයේ ප්‍රතිඵල හදාගන්නේ. එහෙම කෙනෙකුට තමයි මේ ධර්මයේ තුල ප්‍රතිඵල සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම Tamanගේ ඉන්ද්‍රියන් ඔස්සේ අකුසල් වැඩෙන්න දෙන්නේ නැතුව ඉන්ද්‍රියන් රැක ගැනීම පිණිසත් ආහාරයේ පමණ දැනගෙන සීමාව දැනගෙන ආහාරයේ ඔස්සේ නිවනට උදව් වෙන විදියට ආහාරයේ පරිභෝජනය කිරීම පිණිසත් අලස නොවි නිදි වරාගෙන නින්දටම දායාද නොවි ගුණධර්ම ආරක්ෂා කර ගැනීම පිණිසත් කුසල් ධර්මයක Tamanගේ ජීවිතේ ගනුදෙනු කිරීම පිණිසත් රැදවල් දෙකේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෝධිපාක්ෂික ධර්ම පුහුණු කරමින් ජීවිතේ ගලපා ගැනීම පිණිසත් මේ ධර්මාවලෝකනයේ දේශනාව උපකාර වේවා කියන අදහසින් අපි ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය ධර්මාවබෝධය පිණිසම ඔබේ ජීවිතයේ ධර්මාවලෝකනයේම පහළ වේවා කියලා දේශනාව නිමා කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වය වලහාහේන මාළබේ පදිංචි වයලට් පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් දරලා තිබෙනවා. ඒ හැම දිනම බලාපොරොත්තු වෙනවා වයලට් පෙරේරා මෑණියන්ගේ මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් කරුණාවතී මෑණියන්ටත් ඒ වගේම දයාබරණීය සැමී පියාණන්ටත් පියසේන ස්වාමි පුරුෂයාටත් පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරන්නට වයලට් පෙරේරා මැතිණිය බලාපොරොත්තු වෙනවා. එතුමියගේ නමින් මියගිය සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. භවගාමී සසර සුවපත් වේවා. ඒ හැම දිනාටම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ පින බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ වගේම වයලට් පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම දූදරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම මේ පින් උපකාර වේවා. ඒ ඇත්තු හැම දිනාගේම ජීවිතයට යහපත අභිවෘද්ධිය සිත සාන්තියම සැලසේවා. වයලට් පෙරේරා මහත්මිය ප්‍රදාන සියලු දෙනාටම කය මනස සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ ධර්ම දේශනාමය පින බලවත් වීම තුලින් උතුම් නිවන් පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම වයලට් පෙරේරා මෑණියන්ටත් දූදරු පිරිසටත් නිදුක් නිරෝගී භාවය සැලසේවා. විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසයෙන් අපහසුතාවයට පත්ව සිටින රෝග පීඩාවන්ට ලක්ව සිටින සියලු දෙනාටම සිත සාන්තිය යහපත අභිවෘද්ධියම සැලසේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. මේ හැම දිනාටමත් සියලු දෙවියන්ටත් වයලට් පෙරේරා මෑණියන් ප්‍රදාන සියලු ඥාතිවරුන්ටත් මියගිය ඥාතිවරුන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නාසමිඳුන්ටත් මේ උතුම් කුසල අනුමෝදන් වීම තුලින් උතුම් නිවන් පිණිසම මේ පින බලවත් වේවා කියන අදිෂ්ඨානයෙන් ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහෙවතුනි, අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සාරාණීය වග්ගයේ සඳහන් වන අචිර පබ්බජිත සූත්‍රයේ ඇසුරින් සිද්ධ කෙරුණු ධර්මාවලෝකනය සද්ධර්ම දේශනා මාලාවේ 6 වෙනි දේශනාවයි එලෙස නිමාවටපත් වූයේ. ධර්ම දේශනාව අප සෑම දිනා වෙත මෙත් සිතින් පවත්වා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී
ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටක ධර්මවේදී පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් තවත් සද්දිනකින් බෞද්ධ ගුවන්විදුලියෙන් තවත් අප්‍රකට දේශනාවකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණ වේවා. මුල් බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳුවනු පිණිස ධර්මාවලෝකනය